අයිබෝන් ලෙස පිළිගන්නවා අපගේ කොළඹ මානගර සභාවේ නාගරික මන්ත්‍රී දයාකාන්ත පෙරේරා මැතිතුමනි. අයිබෝන්. අයිබෝන්. ඔබතුමාගේ පළවෙනිම ප්‍රශ්නය ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ මත ඔබතුමාගේ ප්‍රදේශයේ කොහොමද කොවිඩ් ආසාදිතයන් තත්ත්වය? ඇත්තටම මම හිතන්නේ මම නියෝජනය කරන බොරැල්ල බල ප්‍රදේශය, මම බොරැල්ල ආසනයේ පුදුජන පෙරමුණේ සංවිධායකයා. එතකොට බොරැල්ල ආසනයේ මම නියෝජනය කරන කොට්ටාසයේ තියෙනවා දෙමටගොඩ. හැබැයි දෙමටගොඩ තමයි මං හිතන්නේ බොරැල්ල ආසනයේ දෙමටගොඩ වනාත මුල්ල කියන ප්‍රදේශ තමයි කොරෝනා ආරම්භයේදී ඉඳන් දැඩි පීඩනයට ලක් වෙච්ච ප්‍රදේශ. ඒ එක්කම කොවිඩ් ඉස්සල්ලාම හඳුනාගත්තෙත් කොවිඩ් රෝගියෙක් මේ ඩෙල්ටා ප්‍රභේදයේ තියෙන කොවිඩ් රෝගියෙක් හඳුනාගත්තෙත් දෙමටගොඩින්. එහෙනම් මම හිතන්නේ දෙමටගොඩ කියන්නේ වනාත මුල්ල කියන්නේ මේ කොරෝනා වසංගතයේදී දැඩි අවධානයකට ලක් වෙච්ච ප්‍රදේශ විදිහට තමයි මම හඳුනාගන්නේ තියෙන්නේ. දැන් තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ නාගරික මන්ත්‍රීතුමනි. දැන් ඔබතුමාගේ ප්‍රදේශයේ එන්නත් කරන වැඩපිළිවෙල කොහොමද තිබෙන්නේ? මම හිතන්නේ එන්නත් කරන වැඩපිළිවෙල ඒකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ලංකාව පුරා මේ එන්නත් කරන වැඩසටහන ආරම්භ කරනකොට අපිට හැකියාවක් ලැබුණා අපේ ප්‍රදේශවල ඉතා සාර්ථක ලෙස මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට. ඒකම අපි මුලින් වයස 30ට වැඩි අය සියලුම ප්‍රදේශීය ජනතාවට එන්නත් කරණය කරා. පසුව මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට අපි 18ට වැඩි 30යි 18යි 30යි වයස් කාණ්ඩයට ඒක පටන් ගත්තෙත් අපි දෙමටගොඩින්. ඒකත් දෙමටගොඩින් පටන් අරගෙන මොකද හේතුව විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරා රජයෙන් ජනාධිපතිතුමා අගමැතිතුමාගෙන් ඩෙල්ටා ප්‍රභේදයේ දෙමටගොඩ හඳුනාගත් නිසාම මේක ව්‍යාප්ත වුණොත් විශාල වසංගත තත්ත්වයක් රට තුල ඇති වෙන්නට ඉඩ තියෙන නිසා අපි ඉල්ලීමක් කරා වැඩිහිටියන්ට වයස අවුරුදු 30ට වැඩියට වගේම අවදානම් කාණ්ඩයක් විතර හඳුනගෙන හිටපු වයස අවුරුදු 18යි 30යි අතර පිරිසටත් මම හිතන්නේ 90%කට එහා අපි මේ වෙනකොට එන්නත් කරණය කරලා තිනවා බොරැල්ල බල ප්‍රදේශය තුල. ඒකත් මම හිතන්නේ විශේෂ ජයග්‍රහණයක්. විශේෂයෙන්ම අපි සමහරක් එන්නත් කරන වැඩසටහන් වලදී අපිට මතකයි අපි ගෙවල් වලට ගිහිල්ලා ඇවිදින්න බැරි වැඩිහිටියෝ ඒ වගේම විවිධ ආබාධයට ඒ එන්නත් කරන වැඩසටහන සාර්ථක කරගන්නට මම හිතන්නේ විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය අංශය ප්‍රධාන වෛද්‍යරුවන් විජේ මැතිතුමා එක්ක ඊට අමතරව මම හිතන්නේ PHI මහතුරු දෙමළ පොලිස් ස්ථානාධිපතිතුමා බොරැල්ලේ පොලිස් ස්ථානාධිපතිතුමා ඒ වගේම මම හිතන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ප්‍රාදේශීය ලේකම්තුමිය ග්‍රාම නිලධාරීන් සංවර්ධන නිලධාරීන් සමෘද්ධි නිලධාරීන් මේ සියලුම දෙනා එකතු වෙලා මේ වෙලේ ප්‍රධාන දැවෙන ප්‍රශ්නය වුණේ කොවිඩ් ප්‍රශ්නයට අවශ්‍ය කරන එන්නත ලබා දීම. ඉතා සාර්ථකව එන්නත් කරන්නේ මේ වෙනකොට මම හිතන්නේ අපේ බල ප්‍රදේශය තුල අපි කරා කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. දැන් මන්ත්‍රීතුමා දැන් අපිට දන්නවා දැන් එන්නත් කරන වැඩපිළිවෙල ඉතාමත් සාර්ථක ලෙස පවත්වාගෙන යනවා. එක පැත්තකින් අමුදාව සහයෝගය දක්වනවා, අනිත් පැත්තකින් සෞඛ්‍ය අංශය සහයෝගය දක්වනවා. නමුත් කොච්චර කරත් ඔය විපක්ෂය නම් කියන්නේ මේක සාර්ථක වැඩපිළිවෙලක් නෑ කියලා. මොකද තවමත් ආසාදිතයන් අමු වෙමින් තිබෙනවා කියලා. මොකද ඒ ගැන ඔබතුමා හිතන්නේ? ඇත්තටම මම හිතන්නේ ඔබතුමා සඳහන් කරපු කාරණේ හරි. මම හිතන්නේ ලෝකයේ මේ එන්නත් කරන්නේ තමයි කොවිඩ් වලට තියෙන දැනට තියෙන එකම විකල්පය. වෙන කිසිම දෙයක් නැහැ. හැබැයි හුඟක් රටවල් අපි ආසන්නයේ ඉන්දියාව ගත්තත්, ඇමරිකාව ගත්තත්, නවසීලන්තය ගත්තත් මම හිතන්නේ මේ කොවිඩ් වලට ඉතා සාර්ථකව මුහුණ දෙමින් යන රටවල් සහ දුන්න රටවල්. අපි උදාහරණයක් විදිහට ඇමරිකාව ගත්තොත් ඇමරිකාව එන්නත ලබා දීලා මුඛාවරණ ඉවත් කරන්න කිව්වා. අන්න දැන් මම දැක්ක ප්‍රවෘත්ති වලට ඔබතුමා දකින්න ඇති ඉතා ශීඝ්‍රයෙන් ආපෞසරයක් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා, මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. එන්නත් කරණයෙන් පමණක්ම මේක විසඳන්නට බෑ. මේක දීර්ඝකාලීන විසඳුමක් විදිහට තියෙන්නේ නැහැයි කියන එක මම හිතන්නේ සෞඛ්‍ය අංශ මේ වෙනකොට අපිට පැහැදිලි කරා. කොච්චර එන්නත් දුන්නත් වැඩක් නැහැ. තමන් මුඛාවරණය පළඳින්නේ නැත්නම්, ඒ තමන් දෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැත්නම් මොකද එන්නත් කරණයක් කරපු පළියටම මේ රෝගය වැළඳෙන්නේ නැහැයි කියලා කොහෙවත් සෞඛ්‍ය අංශවල කියලා නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියන්නේ දෙවනි එන්නත ලබා ගත්තත් මේ කොවිඩ් වසංගතය ශරීරයට ගත වීමට තියෙන අවස්ථාව වැඩි. ඒ හින්දා එන්නත් කොච්චර කරත් අපි හිතන්නේ එන්නත් කරණයත් එක්කම තමන්ගේ හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපදින්නට ඕනේ. මොකද මේක උදාහරණයක් විදිහට අපි දැන් විපක්ෂයේ යම් සාමාන්‍ය විපක්ෂයක් කියන්නේ රටක මේ වගේ උවදුරු අවස්ථාවලදී ඒකට ඒ උවදුරට සහයෝගය දීලා රට ගැන හිතන විපක්ෂයක් තමයි ලෝකේ කොහෙ දැම්මත් දකින්නේ. හැබැයි ඔබතුමා පිළිගන්නව ඇති
අද අපි දකින ලංකාවේ විපක්ෂය දැන් මේක සුනාමි කාලෙදී සුනාමියේ එක් ප්‍රදේශයක් කේන්ද්‍රගත කරගෙන තමයි වසංගතය හැදෙන්නේ. ඒ කියන්නේ සුනාමිය ආව මුහුද අයිනේ හිටපු අය නැත්නම් ඒ ආසන්න අය විනාශ වුණා නිශ්චිත ප්‍රදේශයක්. භූමිකම්පාව earthquake එකක් ආවොත් ඒ යම් කිසි ප්‍රදේශයක්. නායාම වුණොත් යම් කිසි ප්‍රදේශයක්. හැබැයි මේක වසංගතය එහෙම නෙවෙයි. මේක යාපනයේ රෝගය හමු වෙනවා, දෙවුන්දර තුඩුවේ හම්බ වෙනවා, පේදුරු තුඩුවේ ලංකාවේ හැමතැනම මේ රෝගීන් හම්බ වුණා. එතකොට මේක වසංගතයක්. මේකට ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියන එක නෙවෙයි. සල්ලිකාරයාද දුප්පතාද කියන එක නෙවෙයි මේ රෝගයට කවුරුත් ගොදුරු වෙනවා. ඒ වගේම මරණ දිහා බැලුවත් දේශපාලනික වශයෙන් අපි දැඩි ලෙස ආදරය දක්වපු දේශපාලඥයෙක් මංගල සමරවීර. ඒ වගේම කලාකරුවෙක් සුනිල් පෙරේරා. හැබැයි ඒගොල්ලන්ටත් මේ කොච්චර සල්ලි තිබ්බත් කොයිතරම් දේශපාලන බලවත් වුණත් මේ කොවිඩ් එක මාර්යා තුරුලට යන්න වුණා. මම හිතන්නේ විපක්ෂයේ නගන චෝදනා වලට මට කියන්නට තියෙන්නේ අපි රටක් විදිහට හිතන්න ඕනේ. අපිට දේශපාලනය කරන්නත් මොන දේ කරන්නත් අපිට රටක් තියෙන්න ඕනේ. එතකොට සිංහලද දෙමළද මුස්ලිම්ද නෙවෙයි, ආණ්ඩු පක්ෂද විපක්ෂද නෙවෙයි. පළමුව එන්නත් කරන වැඩසටහන සාර්ථකව රට තුල ක්‍රියාත්මක කරලා අනාගතේ අපිට වුණොත් තුන්වෙනි එන්නතත් ලබා ගන්න. ඒකට අපි කොහොමද සැලසුම් කරන්නේ? ඒකම අපි නැත්තම් මුළු රටක් විදිහට ආණ්ඩු පක්ෂ විපක්ෂ එකතු වෙලා මේ රටෙන් තුරන් කරන්නේ කොහොමද කියන සැලසුමකට යනවා මිසක් හිතාමතාම විපක්ෂයේ මං හිතන්නේ මේවැනි වසංගතයක් තියෙන කාලෙක අපි දැන් ඉන්දියාව දැක්ක. ඉන්දියාව අපේ වගේනේ විශාල ජනගහනයක් ඉන්න රටක්. හැබැයි ඒකේ අගමැතිතුමා ඒ රටේ රජය විශාල උත්සාහයක් ගන්නවා මේ කොවිඩ් එක මේ සටන් කරලා තමන්ගේ රටේ ජනතාව බේරගන්න. එතකොට විපක්ෂය කරේ ඔබතුමා දකින්න ඇති මාධ්‍යවල අපි දැක්කා විපක්ෂයේ හිතාමතාම රජය අපහසුතාවයට පත් කරන්න මේ රජය යම්කිසි වැඩසටහනකට සැප්තැම්බර් මාසෙ වෙන රට අරින්න හිටියා. හැබැයි ඒ රට අරින්න තියෙන එක නවත්තලා ඒක කඩාකප්පල් කරලා ඒ රට අරින්න තිබිච්ච ඉලක්ක ඔක්කොම අවුල් කරලා එක තැනකට විශාල ජන සංඛ්‍යාවක් එකතු කරා. එතකොට මේ එකතු වෙන ගොඩේ එක්කෙනෙක් දෙන්නේ කොවිඩ් රෝගීන් හිටියොත් විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදයේ තියෙන. ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙනවා. හැබැයි ගුරුවරුද නැත්තම් සාමාන්‍යද කියන එක නෙවෙයි හිතාමතාම මේ කොරෝනා රෝගය ව්‍යාප්ත කරයි කියන එක තමයි මගේ නම් පෞද්ගලික හැඟීම විපක්ෂය විසින් මේ වගේ දරුණු අවස්ථාවකදී. දැන් අපි මෙතනට ආපු සමහර කොළඹ මානගර සභා මන්ත්‍රීවරුන් සඳහන් කරා මන්ත්‍රීතුමා දැන් පියලි ආහාර ලබා දෙනවා කියලා වේලි ආහාර ලබා දෙනවා කියලා. ඒ කියන්නේ කොළඹ මානගර සභා ප්‍රදේශයේ ඉන්න ජනතාවට. ඔබගේ ප්‍රදේශයේ යම්කිසි ජනතාවට ඔය ලබා දුන්නා. නෑ ඇත්තටම වියලි සලාක ආහාර ලබා දීම කිව්වම එක්ක වැඩසටහන් කීපයක් තියෙනවා මං හිතන්නේ ඔබතුමා ඒක හොඳටම දන්නවා. එකක් වියලි සලාක වගේක් ලබා දෙනවා කොරෝනා රෝගය වැළඳුනාට පස්සේ ඒ ගෙදර නිරෝධායනය කරාම ඒ ගෙදර අයට එළියට එන්නත් බෑ. එළියට ඇතුළට යන්නත් බෑ. එතකොට ඒගොල්ලෝ සති දෙකක් ගේ ඇතුලේ ඉන්න ඕනේ. හැබැයි ගේ ඇතුලේ මේ කොරෝනා නිරෝධායනය කරනවා කියන කොලේ ඇලෙව්වට පස්සේ ඒ ගේ ඇතුලේ තියෙන ඒ වලින් කාලා බීලා ජීවත් වෙන්න බෑ. එහෙම ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා රජය තීරණය කරා නිරෝධායනට ලක් වෙන සෑම පවුලකටම රුපියල් 10000ක වියලි සලාක මල්ලක් දෙන්න ඕනේ කියලා රජය. හැබැයි ඒකම කොළඹ මහනගර සභාවේ නගරාධිපතිතුමිය එක්ක මහනගර සභා මන්ත්‍රීවරු තීරණය කරා අපේ නගර සභා බල ප්‍රදේශය තුල ජීවත් වෙන ඒ පවුල් සංඛ්‍යාවට යම් ප්‍රමාණයක වියලි සලාක මල්ලක් ලබා දෙන්න ඕනේ කියලා. එක්වරක රුපියල් 4000ක ඊට පස්සේ 3000ක 2000ක මේ වගේ මං හිතන්නේ යෝජනා ඇවිල්ලා අපි අවස්ථා දෙකකදී කොළඹ නගරයේ කේන්ද්‍රගත වෙලා කරගෙන යම් අඩු ආදායම් මේ කියන්නේ ඌණ ආදායම් තියෙන පවුල් හඳුනගෙන ඒවට කොළඹ නගර සභාව විදියට වෙනම වියල සලාක වැඩසටහනක් ගියා. මධ්‍යම රජයේ විදිහට අර කොරෝනා වසංගතයට ගොදුරු වෙන සියලුම දෙනාට වියලි සලාක ලබා දෙන වැඩසටහනකුත් කරා. හැබැයි සඳහන් කරන්නට ඕනේ ඒක නැවත සැරයක් රජය මෙවැනි වසංගත තත්වයකදී ලෝකයේ හැම රටකම ආර්ථික අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඒ හින්දා අපේ රට මං හිතන්නේ අපේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ඔබතුමාලා හොඳටම දන්නවා. අපි සංවර්ධිත රටක් නෙවෙයි. අපි විශාල වශයෙන් මේ අපනයනෙන් උපයන රටක් නෙවෙයි. එතකොට අපි දල දේශීය නිෂ්පාදිතයත් අපේ අඩුයි. හැබැයි මේ මොක තිබ්බත් අර වියලි සලාක දෙන්නකොට හඳුනාගත්ත අඩු ආදායම් ලාභී වැඩිහිටි දීමනා ලබන එතකොට සමෘද්ධි ලාභී පොරොත්තු ලේඛනයේ ඉන්න ඒ වගේ අයට පමණක් මේ වියලි සලාක මල්ල දෙන්නට රජය මං හිතන්නේ මෑතකදී තීරණය කරා. ඒ කෙසේ හෝ මං හිතන්නේ අර රජයේ සේවකයෝ එතකොට විශ්‍රාමිකයෝ අතහැරලා නියම සුදුසුට මේ වියලි සලාක ලබා දෙන්න ඕනේ කියන තීරණය කරා. නගර සභාව විදිහට නගරාධිපතිතුමිය වෙනම වැඩසටහනක් මේකේ ක්‍රියාත්මක කරනවා කොළඹ නගරයේ කේන්ද්‍රගත කරගෙන. හැබැයි රජයක් විදිහට මුළු සමස්ත ශ්‍රී ලංකාවෙම කොරෝනා රෝගියෙක් කිව්වොත් ඒ රෝගියාගේ ගෙදරට රුපියල් 10000ක වියලි සලාක මල්ලක්
අබා දුන්නයි කියන ඒ සටහනත් අපි මේ අවස්ථාවේ කරන්නට ඕනේ. දැන් මන්ත්‍රීතුමා දැන් සමහර ප්‍රදේශවල ජනතාව අපිට මේ පැදිලි කර අපිට සඳහන් කරා උන්ට රුපියල් 2000ක් අම්මුනේ නැහැ කියලා. ඒ කියන්නේ 2000ක් අම්මුනේ කට්ටියට ඔයගොල්ලන්ගේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අම්මුණාද නැත්නම් කොහොමද ඒ තත්ත්වය? ඇත්තට මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ පළමුව මේ මම සඳහන් කරන්නට ඕනේ පළමු කොරෝනා කාල සීමාව තුළ රජය රුපියල් 5000 බැගින් අවස්ථා 3කදී ලබා දුන්නා. එතකොට ඒකම සඳහන් කරන්නට ඕනේ ඔබතුමාට මේක නැත්තම් අපි මං හිතන්නේ රජයයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ඒ වැඩසටහනට අගෞරවයක් දැක්වුවා කියලා. මම ඉල්ලීමක් කරා බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් මේ ඩෙල්ටා ප්‍රභේදය නිසා දැඩි අවදානම් කලාපයක් විදිහට දෙමටගොඩ වනාත මුල්ල වගේ අධි ජනගණත්වයක් තියෙන ප්‍රදේශවලට මේක වැහුවම මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ කොහොම මං හිතන්නේ එක ගේකට රුපියල් 5000 බඩුමලු අපි 6 පාරක් දුන්නා දෙමටගොඩයි වනාත මුල්ලයි එක ගේකට. ඒ රුපියල් 5000 බඩුමලු අපි එහෙම සතියෙන් සතියට දුන්නා. මොකද හේතුව අපි දැනගත්ත ජනතාවට කන්න බොන්න නැත්තම් ජනතාවගේ පීඩනය දරා ගන්න බෑ රජයකට. මේ මිනිස්සු එළියට බහිනවා අපිට කන්න ඕනේ කියනවා. හැබැයි මොකද කොරෝනා නෙවෙයි මොකද උනත් දරුවන්ට කිරි පැකට් එක නැත්තම් දරුවට කන්න නැත්තම් ඒක දරා ගන්න බෑ අම්මා තාත්තට. මං හිතන්නේ පළවෙනි කාලේදී අපි බඩුමලු 6ක් දුන්නා. රුපියල් 5000 බැගින් අපි අවස්ථා 3කදී දුන්නා. එතකොට මේ ලබා දෙනකොට එයා UMP ද එයා JVP ද එයා ශ්‍රී ලංකා ද එයා ආණ්ඩුවේද නැත්තම් එයා මුකුත් බැලුවේ නැහැ. ඒ හින්දා අපි හැම ගේකටම මේක දෙන්න ඕනේ. මොකද ඔබතුමා දන්නවා කොළඹ නගරේ බහුතරයක් ජීවත් වෙන්නේ පැල්පත් වාසීන් අපි නියෝජනය කරනවා. එදා වේල හම්බු කරගෙන කන්නේ. සමහරට ත්‍රිවිල් එක දුවනවා. සමහරට මුට්ට කර ගහනවා. ඉන්දියාප්පන් ටික තම්බනවා. සිල්ලර කඩේ කරනවා. මේ අයට මේ රට මේ යම් හුදකලා කිරීම තුල ලොක්ඩවුන් කිරීම තුල තමන්ගේ ආදායම අහිමි වුණාට පස්සේ ජීවත් වෙන්න විදිහක් නැහැ. එතකොට ඒක ඉලක්කගත කරගෙන රජය තමන්ට හැකියාව තිබිච්ච මුල් කාලවලදී එහෙම දුන්නා. හැබැයි රුපියල් 2000 නෙවෙයි 5000 දෙන්න රජයෙන් බලාපොරොත්තුවක් තිබුණත් රටේ ආර්ථිකයේ බලාපොරොත්තු වෙච්ච ආදායම් ආණ්ඩුවට අහිමි වෙනකොට රජය තීරණය කරා රුපියල් 2000 බැගින් හරි කමක් නැහැ දෙන්න ඕනි. හැබැයි 2000 බැගින් දෙනකොටත් නිර්ණායකයන් වැටුණා. රජයේ සේවකයෝ අයින් කරලා, විශ්‍රාමිකයෝ අයින් කරලා, සමෘද්ධිලාභීන් අයින් කරලා. මොකද හේතුව මැතිතුමා මුලදී සමෘද්ධිලාභී ඔක්කොටම දුන්නා. මේ 2000ට ඉස්සර වෙලා 5000 දුන්නේ සමෘද්ධිලාභීන්ටයි පොරොත්තු ලේඛනයටයි විතරයි. ඒ කියන්නේ අඩු ආදායම් කියලා අපි හඳුනාගත්ත තව කොටස් දෙන්න හම්බුනේ නැහැ. ඒ හින්දා මේ රුපියල් 2000 මේ වෙනකොට රජයේ යම් ආර්ථික අපහසුතාවයක හිටියත් මූල්‍ය ගැටලුවක හිටියත් රජය රුපියල් 2000 බැගින් අර හඳුනාගත් ඒ කියන්නේ විශ්‍රාම වැටුප ලබන්නේ නැති රජයේ සේවකයෙක් නොවන එතකොට සමෘද්ධිලාභියෙක් නොවන වැඩිහිටි දීමනාවක් නොලබන මේ පවුල් වලට රුපියල් 2000 දීමනාව කෙරෝලක ඉඳන් පටන් අරගෙන එන උදාහරණයක් විදිහට ගත්තොත් අපි බොරැල්ලාසනේ පටන් ගන්න එක කෙරෝලක් විදිහට දකිනවා මහවිල උද්‍යානය. ඒතර දෙමටගොඩ ගත්තත් ඒ ග්‍රාම සේවා වසම් පටන් ගන්නේ මහවිල උද්‍යානයේ පටුමග මිහිඳුසෙන්පුර ආරාමයේ පාර කෝපි ඒ වගේ අපි පාරෙන් පාර බෙදාගෙන යනවා. අනිත් ග්‍රාම සේවා වසම් වලත් එහෙම වෙනවා. හැබැයි මේක 100%ක්ම සාර්ථක නොවෙන්න පුළුවන්. හේතුව රජයෙන් හඳුනාගත් ඒ පවුල් වලට රුපියල් 2000 දීමනාව අර මුලින් දුන්න ආකාරයට 5000 විදියට දෙන්න බෑ. හැම පවුලකටම දෙන්න බෑ. එතකොට ගැටලු හරියට निराකරණය කරගෙන දැන් මේ පාර රුපියල් 2000 බෙදා දීම සම්පූර්ණයෙන්ම ලබා දීලා තියෙන්නේ ග්‍රාම නිලධාරීන්ට. එතකොට ග්‍රාම නිලධාරියා හඳුනාගත් ග්‍රාම නිලධාරිතුමාගේ ළඟ තියෙනවා ඡන්දනාම ලේඛනය. ඒ ඡන්දනාම ලේඛනය එතුමා ලකුණු කරගෙන තිනවා සමෘද්ධිලාභියෙක් නම් ඒ ගෙදර සමෘද්ධිලාභිය. විශ්‍රාම වැටුපක් ගන්නවන විශ්‍රාම වැටුප. එයා වැඩිහිටි මේ ඔක්කොම සටහන් කරගෙන තියෙන ඡන්දනාම ලේඛනය. එතකොට එයා කවුරු හරි රුපියල් 2000ක් ගන්න යනකොට එයා අහනවා ඔයා සමෘද්ධි තියනවද? නැහැ කියන්න එපා මේ ලකුණු වෙලා තිනවා. ඔයා රජයේ සේවකයෙක්ද? ඔයා ඒ හින්දා මේක හරියටම පක්ෂපාත විදියට නෙවෙයි, ಜಾති ભેද විදියට නෙවෙයි, සුදුස්සර රුපියල් 2000 දෙන්නට විශාල උත්සාහයක් ගන්නවා. ගොඩාක් හැමතැනකම හරියට කරනවා. නමුත් 100%ක්ම හරියට ලෝකේ කිසි දෙයක් කරන්න බෑ. වැරදි තියෙන තැන් ඇති. තව අඩුපාඩු තැන් තියෙන හැටි මං හිතන්නේ ඒවා निराකරණය කරගෙන අර මුල් කාලවලදී වගේ ජනතාවගේ අප්‍රසාදයක් ඇති නොවන විදියට අපිට වැඩේ කරන්න පුළුවන් කියලා අපි තුල දැඩි විශ්වාසයක් තියෙනවා. දැන් කොළඹ මහනගර සභාවේ විපක්ෂයටයි කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. දැන් මහනගර සභාවේ ව්‍යාපෘති වලට ඒගොල්ලන් සහාය දක්වනවද? එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයත් ඔබතුමාට සහාය දක්වනවද නැත්නම් විරුද්ධ දක්වනවද? දැන් මං හිතන්නේ සාමාන්‍යයෙන් මැතිතුමා මම කොළඹ මහනගර සභාවේ දැන් අවස්ථා 4ක් විතර හිටියා. මම පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරා. මම මේ ඔබතුමාගේ කාර්යාලයේ තියෙන මේ බල ප්‍රදේශයේ නැගෙනහිර කොළඹ මහින්ද මහත්තයා ජනාධිපති වෙලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයා. දැන් මම බොරැල්ලේ පොදු ජන පෙරමුණේ සංවිධායක. හැබැයි මගේ මේ දේශපාලන ඉතිහාසය තුළ
අපි පළාත් සභාවේ හිටියත් නගර සභාවේ හිටියත් විපක්ෂයේ කාර්යභාරය හරියට කරනවා. එතකොට කොළඹ මහනගර සභාවේ මං හිතන්නේ කොළඹ නගරයේ ජනතාව තීරණය කරා පොදු ජන පෙරමුණට වඩා කොළඹ මහනගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්න ඕනේ කියලා. එහින්ද මේ මැතිවරණයේදී අපිට ආසන 23යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 12යි මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට ආසන 60ක්. ඉතින් මේ ආකාරයෙන් ලබා දුන්නා. එතකොට අපි විපක්ෂයක් විදිහට කොළඹ මහනගර සභාවේ පෙනී සිටිනකොටම ඔබතුමා දන්නවා ඒ ඡන්ද ප්‍රතිඵල අනුව 60ක් ගත්ත එක්සත් ජාතික පක්ෂය දෙවනියට අපි 23යි ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 12යි මනෝ ගණේසන් ඇමතුමාගේ කණ්ඩායම 10යි එහෙම JVP එක 6යි ඔහොම බෙදුණා. හැබැයි එක්සත් ජාතික පක්ෂය බලයට එනකොට 23 හිටපු කණ්ඩායම අපි තමයි විපක්ෂය වෙන්න ඕනේ. ඒ කියන්නේ පොදු ජන පෙරමුණ පොහොට්ටුව. හැබැයි ඒ වෙලේ එක්සත් ජාතික පක්ෂය උපක්‍රමශීලීව මොකද ඒ කාලේ යහපාලන ආණ්ඩුව කියන්නේ ශ්‍රී ලංකා එකත් යහපාලන ආණ්ඩුව ඇතුලේ හිටියේ. මනෝ ගණේසන් ඇමතුමත් හිටියේ යහපාලන ආණ්ඩුව ඇතුලේ. ආණ්ඩුව ඇතුලේ හිටපු කණ්ඩායම් ඔක්කොම එකතු වෙලා අපිට අයිති වෙන්න තිබිච්ච විපක්ෂ නායක. ඒ කියන්නේ ඇත්තටම ඒ වෙලේ විපක්ෂයේ විදිහට හිටියේ අපි 23යි. අපිට ඒ විපක්ෂ නායකකම නොදී අර 12 දිනක් හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මෛත්‍රීපාල මහත්තයා ජනාධිපතිවරයා ඉන්න නිසා විපක්ෂ නායකකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන්නා. හැබැයි අපි සටන් කර එක ගන්න අපිට බැරි වුණා. නමුත් අපි කොළඹ නගරේ ජනතාව අපි විපක්ෂයේ තිබ්බට අපි ආණ්ඩු පක්ෂයේ සාධනීය කරුණු තියෙනවනේ. යහපත් වැඩවලදී හොඳ වැඩවලදී අපි නගරාධිපතිතුමියත් එක්ක සහයෝගයෙන් වැඩ කරා. හැබැයි නගරයේ ජනතාවට යම් අසාධාරණයක් වෙනකොට නගරයේ ජනතාව වෙනුවෙන් අකටයුතුකම් වෙනකොට අපි ඒ වෙනුවෙන් විපක්ෂයේ විදිහට පෙනී හිටියා. අපේ අයිතියක් විදිහට අපි අයවැයේදී හොඳ කරුණු වලට එකඟ වුණා. අපි අනිත් වැරදි කරුණු වලට අපි එකඟ වුණේ නැහැ. එහෙනම් අපි පුරුද්දක් විදිහට අයවැයේදී නරක කරුණු දැක්කම අපි සහයෝගය දුන්නේ නැහැ. අපි ඡන්දය පාවිච්චි කරේ නැහැ. නමුත් මේ ඉතිහාසයේ පුරාම මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂ නායකයා ප්‍රමුඛ ඒ කණ්ඩායම පාලක ආණ්ඩු පක්ෂයට සහයෝගයෙන් වැඩ කරමින් ඡන්දෙත් ලබා දීලා බජට් එකට මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කොළඹ මහනගර සභාවේ UMP එකයි මනෝ ගණේසන් ඇමතුමාගේ කණ්ඩායමයි ඔක්කොම පාලක පක්ෂේ. ඇත්තටම විපක්ෂයේ ඉන්නේ පොදු ජන පෙරමුණ එක්ක තව පොඩි කණ්ඩායම් දෙක තුනක් ඉන්න ඒගොල්ලෝ විතරයි. එහෙනම් අපි කොළඹ නගර සභාවේ දේශපාලනය තුල මං හිතන්නේ නගරාධිපතිතුමිය යම් ක්‍රියාමාර්ග හොඳ සාධනීය කරුණු ඉදිරිපත් කරනවා. සංවර්ධන ව්‍යාපෘති කරනකොට අපි ඒවට සහයෝගය දෙනවා. ඒක නරකයි නම් අපි විරුද්ධ වෙනවා. එකක් අපිට විරුද්ධ වුණත් අපිට අපි විරුද්ධ වුණයි කියන එක සටහන් වෙන එක විතරයි වෙන්නේ. අපිට ඒව නවත්තන්න බෑ. බහුතරයක් ඡන්ද තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. එහෙනම් ඒගොල්ලන්ට ඕන නම් ඒක සම්මත කරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මේ තාක්කල් වෙනකොට අපි දැකලා තියෙනවා කොළඹ නගර සභාවේ දේශපාලනික වශයෙන් මත ගැටුම් තියෙනවා මහා සභාවේ. කමිටු තියෙන කමිටු වල යෝජනා ගෙනල්ලා මත ගැටුම් තියෙනවා. හැබැයි අපි නගරේ ජනතාව වෙනුවෙන් යහපත් ක්‍රියාමාර්ගයක් ගන්නකොට ඒක වියලි සලාක බෙදීමද නැත්නම් මහජනාධාර බෙදීමද සංවර්ධන ව්‍යාපෘතිද ඕනම දෙයකදී අපි නගරේ ජනතාව වෙනුවෙන් කරනකොට අපි පක්ෂපාත බලන්නේ ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයට බලය දුන්නේ නගරේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට කැමති හින්දා අපි විපක්ෂේ කාර්යභාරය කරන ගම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙනවා. නගරාධිපතිතුමියගේ මම හිතන්නේ එහෙම මහා ලොකු වැරද්දක් විදියට මම දකින්නේ නැහැ. දැන් ඔබගේ ප්‍රදේශය මොන ව්‍යාපෘතියද ක්‍රියාත්මක වෙන්නේ මන්ත්‍රීතුමා? ඇත්තටම මම දැන් කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වුණත් අපිට නගර සභා සීමාව ගැන හිතලා තමයි වැඩ කරන්නේ. දැන් මගේ කොට්ටාසය කියලා ගත්තොත් මං ජීවත් වෙන කොට්ටාසය නාගරික කොට්ටාසය දෙමටගොඩ. හැබැයි ඒකේ මැතිවරණ කොට්ටාසය බොරැල්ල. එතකොට අපේ නගර සභා සීමාව කොළඹ මහනගර සභාව. මේ ආසන පහම තියෙනවා. හැබැයි මම හිතන්නේ හැමතිස්සෙම අපි රටක් විදියට හිතලා තීරණ ගන්න එක තමයි වඩා වැදගත්. පොඩි උදාහරණයක් විදියට මම කියන්නම්. අපි දැන් මේ කොළඹ නගරේ පත් 65000ක් 75000ක් විතර තියෙනවනේ මැතිතුමා. මේ 65000 75000 තමයි මේ කොළඹ නගරේ තියෙන ඊටාම දුක්ඛිතම ප්‍රදේශය. එකක් අවුරුදු දැන් 60ක් 70ක් විතර නැත්නම් අපි නිදහසෙන් පස්සේ ඌන පහසුකම් තියෙන ජීවත් වෙන ජනතාවක්නේ. මල නාලිකා පද්ධතිය හරියට නැහැ. සෙප්ටික් ටැංක් එකක් තියෙන්නේ. පොදු වැසිකිලි තියෙන්නේ. පොදු පයිප්ප තියෙන්නේ. එතකොට මේ සමහර තැන් වල සෙප්ටික් ටැංක් එක උතුරලා යනවා. උතුරලා යන්නේ කානුව දිගේ. සමහරක් අනවසර ගෙවල් ගහලා මේ කානුව යන්නේ ගේ ඇතුලේ. මේක මේ රටේ මේ කොළඹ නගරයේ විතරක් විශේෂ කරුණක්. සමහර තැන් වල අම්මලා තාත්තලා නිදිය ගන්න අඩි 10 10 වගේ පකිස් පෙට්ටිය වගේ පොඩි ලෑලි ගේක.
උඩින් තහඩු ටික දිරලා වහින වෙලාවට වැහි වතුර ටික ගේ ඇතුළට වැටෙනම මොන හරි ඇල්මේනියම් හරි මොකක් හරි උපකරණයක් තියලා වතුර ටික එළියට දානවා. සමහරක් ගෙවල් වල සිමෙන්ති ටික හරියට නැහැ. සමහරක් ගෙවල් වල අඩි 10 කෑල්ලේ අම්මලා තාත්තලා කසාද බැඳපු දරුවෝ සාරි වෙන් කරගෙන තමයි ජීවත් වෙන්නේ. පොදු වැසිකිලි පාවිච්චි කරන්නේ. පොදු පයිප්. හැබැයි ඉන්දියාව මේ වෙනකොට විශාල ජනගහනයක් හිටියත් ඉතා ඒගොල්ලෝ හරියට සැලසුම් සහගතව මේ පැල්පත් ඉවත් කිරීමේ ව්‍යාපෘතියට යනවා. පැල්පත් කියන්නේ එකක් සමාජ විරෝධී විශාල වශයෙන් ක්‍රියාත්මක වෙන තැනක්. මොකද ඒ දරුවන්ට හරියට අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් නැහැ. ඒ සමහර විට ජාතික පාසල ගත්තොත් ජාතික පාසල් එහා පැත්තේ මුඩුක්කු වත්තක් තියෙන. ඒ වත්තේ ළමයට බෑ ජාතික පාසලට යන්න. හැබැයි ගොඩාක් දුර ප්‍රදේශවල ඉඳන් ළමයි එනවා. ඉතින් ඒ අර ජාතික පාසල ආසන්නයේ ඉන්න දරුවට අවසානයේ වෙන්නේ ඌණ පහසුකම් තියෙන පාසලකට යන්නේ. ඒ පාසලට ගියාම මේ පාසලේ වැසිකිළිය හරියට නැහැ. ගුරුවරු නැහැ. හැබැයි ළමයට පහේ ශිෂ්‍යත්වයේ පාස් වෙන්න ආසයි ගණිත ගුරුවරයා නැහැ. හැබැයි ඒ පහේ ශිෂ්‍යත්වයේ දක්ෂ ගුරුවරු නැහැ. අමාරුවෙන් පහේ ශිෂ්‍යත්වයට ඉඳලා පාස් වෙලා O level කරන්න ගියා මේ පාසලේ O level වලට අවශ්‍ය කරන ගුරුවරු ටික නැහැ. මොකද හොඳම ගුරුවරු ටික ගන්නවා ජාතික පාසල. හැබැයි අර වතුවල ආශ්‍රිත ඉන්න ජනතාවගේ දරුවන්ට ඉගෙන ගන්න හරි පාසලක් නේ. එතකොට මම මුලින්ම මගේ දැක්මක් තිබ්බා කොළඹ නගරේ පැල්පත් කියන ඒවා ඉතා හිමින් අයින් කරලා අර අම්මලා තාත්තලා අඩි 10 එකට ජීවත් වෙන කසාද බැඳපු දරුවොත් එක්ක සාරි වෙන් කරන් ජීවත් වෙන ඒ නිවස වෙනුවට කාමර දෙකක ගෙයක් එතකොට ගේ ඇතුලේ වැසිකිළිය තියෙන්න ඕනේ ගේ ඇතුලේ යාට නාන්න තියෙන්න ඕනේ කුස්සිය ගේ ඇතුලේ තියෙන්න ඕනේ මේ ක්‍රමයට මේ නගරේ හදන්න පුළුවන් වෙච්ච දවසට තමයි මේ නගරේ තියෙන අනිත් සංවර්ධන ව්‍යාපෘති ඔක්කොටම වැඩි වඩා වැදගත් වෙන්නේ මේක. මොකද ඉබ්බතරක් නේද? හොඳ උදාහරණයක් බලන්නකෝ. අපේ නාගරික මන්ත්‍රීවරු විදියට අපි පළාත් සභාවේ අපි සමහර වතු වලට කොන්ක්‍රීට් එක දාගෙන යනවා. ඇයි ඒ වතු වලට යන්න පාර අබලන් නිසා කොන්ක්‍රීට් දානවා. ටික දවසක් යනකොට නගර සභාවෙන් ඇවිල්ලා වතුර ලයින් එකක් දෙන්න ඕනේ කියලා කොන්ක්‍රීට් ටික කඩාගෙන යනවා. නැත්තම් අපි ඉන්ටර්ලොකින් ගල් ටික අල්ලනවා. තව සතියක් යනකොට කියනවා නෑ මේකේ මලනාලිකා පද්ධතියක් දෙන්න ඕනේ අර ගෙදරට ගියා ඔක්කොම ටික කඩනවා. ආපහු අවුරුදු ගාණක් යනකම් ඒව හදන්නේ නෑ. එතකොට මේ සංවර්ධන සැලැස්මවල් කියන එක රජයයි නගර සභාවයි පළාත් සභාවයි ඒකාබද්ධව කෙරෙන්න ඕනේ. වෙලින් අපි මුලින් හඳුනා ගන්න ඕනේ නාගරික සංවර්ධන අධිකාරියෙන් කොයි ප්‍රදේශද සංවර්ධන ව්‍යාපෘති සඳහා අපි හඳුනාගෙන තියෙන්නේ. අපි ගත්තොත් මොකක් හරි වත්තක් තියෙනවා නම් තව අවුරුදු කීයකින් ඕගොල්ලෝ මේ වත්ත මෙතනින් අයින් කරනවා. එතකොට අපි වත්තට සංවර්ධන ව්‍යාපෘති දාන්නේ නැහැ. ජනතා මුදල්නේ අපි දාන්නේ අපරාධي. අපි වැසිකිලි හදන්නේ. මොකද ඒගොල්ලන්ට කියන ඕගොල්ලෝ හිටියා වගේ ටික දවසක් ඉන්න මේ වත්ත ඉවත් කරලා ඕගොල්ලන්ට හොඳ ගෙවල් හම්බෙයි. හැබැයි අපි එහෙම හරියට සංවේදනීය උනේ නැත්තම් අපි කරන වැඩේ අපේ ප්‍රතිපාදන දාලා හදලා මාසයක් යනකොට ඒ ඔක්කොම කඩලා ගෙවල් ටිකත් එක්ක වෙන තැනකට ගෙනියනවා. ඒ හින්දා මේක හරියටම කළමනාකරණය කරගෙන මම කොළඹ මහනගර සභාවේ නිවාස කමිටුවේ සභාපතිවරයා වුණාට පස්සේ මම මුලින්ම කරේ UD එකයි NHD එකයි මේ කොළඹ නගරයේ තියෙන ඒ අදාළ ආයතන ටික ගෙනලා වාඩි කරවගත්තා. මම කොයි ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කොළඹ නගරේ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති අපිට කියන්න. එතකොට අපි මේ තැන් වලට අපේ ප්‍රතිපාදන දාන්නේ නැහැ. සංවර්ධන ව්‍යාපෘති දාන්නේ නැහැ. අපි පාරවල් හදන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ මේ වත්ත අයින් කරනවා නම් කොයි කාලෙකද? ඒ හින්දා මේ මම නම් කියන්නේ රජයක් විදියට. ඒ රජය කියන එක අපේද විපක්ෂද කියන එක නෙවෙයි. ඕනම රජයක් ඉස්සර වෙලා පළාත් සභාව, නගර සභාව, ප්‍රාදේශීය සභාව ඔක්කොම එක ඉරකට ඇවිල්ලා එක තීරණයකට ඇවිල්ලා මේ කොළඹ නගරේ ජීවත් වෙන ජනතාවගේ අනාගතය අපේ අනාගතය නෙවෙයි අපේ දරුවන්ගේ. ඒ දරුවට හොඳ පාසලකට යන්න, ඒ දරුවට හොඳ අධ්‍යාපනය ලබන්න, අර හොඳ පහසුකම් තියෙන ගේ ඇතුළක ඒ දරුවට ඉන්න, අර පුදු වැසිකිළිය උතුරලා යන වැසිකිළිය වෙනුවට ගේ ඇතුළේ වැසිකිළියක් තියෙන. හරි එතකොට එහෙම අම්මලා තාත්තලා වෙනම ජීවත් වෙන ඒම දරුවොත් එක්ක වෙනම ගේ ඇතුළේ ජීවත් වෙන මෙහෙම සංස්කෘතියක් අපි ඇති කරොත් අන්න එදාට රටේ ජනතාව අපිට කියනවා මං හිතන්නේ අපි හරි දේ කරා කියලා. ඒකම සඳහන් කරනකොට අපි මේක දිගින් දිගටම කරා. මට මතකයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ අපි ඒක දෙමළ ගොඩින් පටන් ගත්තා. දෙමළ ගොඩ බුදුමා බලන්න දෙමළ ගොඩ මිහිඳු සෙන්පුර සියපත් සෙවන ආරාමයේ පාරේ මහල් නිවාස දැන් හදනකොට නිලධාරීනුත් මේකේ වැරද්දක් කරනවා. හේතුව නිලධාරීන් සමහර විට වර්ගඩි ප්‍රමාණය අඩු කරලා හදනවා. දැන් ඒකට මම දැඩි ලෙස විරුද්ධයි. කාමරයක් වුණාම ඇඳක් දාලා පුටුවක් දාලා කාමරේ 3-4 දිනට හැරෙන්න තියෙන්න ඕනේ. මොකද අඩු ආදායම්ලා අභිමුණත් මිනිස්සු. එතකොට ඒගොල්ලන් සතුටු වෙ හැකි ගෙයක් හදලා දුන්නම ඒගොල්ලෝ යනවා. දැන් මේ අයවැයට මගේ යෝජනාවක් මම දැන් හෙට අපිට බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්න කියලා මම නාගරික සංවර්ධන අධිකාරිය අර පුනර්ජීවනයේ සභාපතිතුමා හම්බෙලත් කිව්වේ දැන් කොළඹ නගරේ මැතිතුමා අඩු ආදායම්ලාභී පැල්පත් වල ජීවත් වෙනවා කුලියට ඕන තරම් ජනතාව. නැත්තම් ගේ ඇතුලේ අම්මලා තාත්තලා කසාද බැඳපු දරුවෝ හිර වෙලා පැක් වෙලා ජීවත් වෙනවා. හැබැයි ඒ අය කුලියට යනකොට
අර කීයක් හරි කුලි අර මේ බදු මුදල් දීලා බදු දීලා ඊට පස්සේ මාස් පතා රුපියල් 15000 20000 ගෙවන විශාල පිරිසක් ඉන්නවා කොළඹ නගරේ ගෙවල් නැති. ඇයි අපිට බැරි රුපියල් ලක්ෂ 5ක් ඩවුන් පේමන්ට් එක ගෙවන්න? ආණ්ඩුවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. ඉඩමක ගෙවල් හදනවා. ඕගොල්ලෝ ලක්ෂ 5 ගෙවලා ගේ අයිතිය අම්මටද? හරි අම්මා මේ ඉතුරු ණය ගෙවන්න ඕනේ බැංකුවට. අපි ඔප්පුව තියනවා බැංකුවට. බැංකුවට කියනවා ඕගොල්ලෝ මේ ගේ හදන්න සල්ලි දෙන්න. මේ නිවාස වියප්ත හැබැයි මේකේ ඔප්පුව ඕගොල්ලෝ ළඟ තියාගන්න. මේ අම්මගේ නමට තමයි ගේ තියෙන්නේ ඔප්පුවේ. හැබැයි අම්මා පවරනවා මගේ ලොකු පුතාට හරි දුවට හරි මම මැරිච්ච දවසක මෙයාට තමයි මේ ගේ අයිති. එතකොට අම්මා සල්ලි ගෙවාගෙන එනවා. අම්මා මැරුණොත් අර ගේ අයිති දෙන දරුවා ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් ගෙවා ගන්න බැරි වුණොත් බැංකුවට කියනවා මේ ගෙවා ගන්න බැරි වුණොත් ගේ විකුණලා ගෙවපු සල්ලි ටික දෙන්න. දැන් මෙහෙම කරන්නේ නැතුව කවදාකවත් මේ කොළඹ නගරේ මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ හින්දා මම හිතනවා අපි එකක් අර පෞල් සංස්ථාව කුටුම්බය කියන එක මේ සමාජ පරිසරයෙන් ගොඩගත්තොත් එකක් මද්ද්‍රව්‍ය විශාල වශයෙන් ඔබතුමා හොයලා බලන්න මේ වතු ආශ්‍රිත වෙන්නේ පාතාලේ බිහි වෙන්නේ. හරි මේ හැම දෙයක්ම බිහි වෙන්නේ අපේ දුප්පත් වතු වල. හැබැයි ඒ වතු ටික හරියට අර මිහිඳු සෙන්පුර සියපත් සෙවන වගේ ඒ කියන්නේ අර එකපාරට වැදගත් කරන්න බෑ. කෙල ටික ජනලෙන් එළියට ගහන්නේ නැති, කුණු ටික එළියට විසි කරන්නේ නැති. එහෙම සමාජයකට ඒ සදාචාරයක් තියෙන සමාජයකට අපිට ගෙනියන්න පුළුවන් වෙච්ච දවසට තමයි මම හිතන්නේ අපි හරි සංවර්ධන ව්‍යාපෘතියක් රටේ ජනතාවට දුන්නා කියලා. මේ වැඩසටහනට සහභාගී වුණු කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී ගරු දයාකාන්ත පෙරේරා මැතිතුමාට බොහොම ස්තුතියි. සුබ පැතුම්. මම හිතන්නේ මටත් ආරාධනය කිරීම පිළිබඳව ඔබතුමා ඇතුළු ඔබතුමාලගේ ආයතනයේ සීලොම් දෙනාට ආයුබෝවන් කියලා සමුදෙනවා.